දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. නව sunlight sakura දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. අද 2020 ඔක්තෝබර් 2 සිකුරාදා සිරස්තල ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන් මානාවේ දෙවන අදියරට හිමිලියාකඩ ගම්මානයේදී එක්වේ. අපිට ඕන නම් ඒක ඉක්මනටම හමුදාවකට දීලා පටන් ගන්න පුළුවන් ඉමීඩියට්. අදියුදීන්ගේ සහෝදරයා නිදහස් කළේ පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා බව පොලිසිය කියයි. කතාන මුදල් කොල්ලේ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට. මුදල් සහ රන් භාණ්ඩ වලින් කොටසක් සොයාගෙන. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. චීනී වූහාන් පළාතෙන් ව්‍යාප්ත වූ COVID-19 වෛරසය ඇමරිකාවේ දවල මන්දිරයටද ඇතුල් වී ඇති බව අද විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ බිරිඳ මෙලේනියාට කොවිඩ් වැළඳී ඇති බවට තහවුරු වීමෙන් ට්‍රම්ප්ගේ සමීපතම උපදේශිකාවකට කොවිඩ් ආසාදනය වීමෙන් පසුව කළ පරීක්ෂාවකදී එම දෙපළට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වුණා. The big story. මේ වන විට 74 හැවිරිදි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් දවල මන්දිරය තුල නිරෝධායනය වෙමින් සිටිනවා. ඒ අනුව ලක්ෂ 75කට ආසන්න ඇමරිකානු කොවිඩ් ආසාදිතයින්ගේ ලැයිස්තුවට ඇමරිකානු රාජ්‍ය නායකයාගේද නම එක්වන්නේ කොවිඩ් රෝගයට ගොදුරු වූ ලොව 7 වෙනි රාජ්‍ය නායකයා ලෙසයි. එම රෝගයෙන් ආරක්ෂා වීමට මුඛ ආවරණ භාවිතයද අනවශ්‍ය බවකි ඇමරිකානු නායකයා එවක පැවසුවේ තමන් කිසිසේත් මුඛ ආවරණ නොපළඳින බවයි. විදේශ මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප්ට කොවිඩ් වැළඳීම දෛවයේ සරදමක් බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ COVID-19 මර්ධන වැඩපිළිවෙල ඉතාමත් සාර්ථක බව ශ්‍රී ලංකාවේ සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සිය ප්‍රසාදය පළ කරනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අද වන විට මෙරටින් වාර්තා වී ඇත්තේ කොවිඩ් ආසාදිතයින් 3382 දෙනෙකු පමණයි. The big story. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමි වූවන්ට සුදුසු ස්ථානවල ඉඩම් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද නිලධාරීන්ට නියෝග කළා. ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ මාතලේ හිඹිලියාකඩ ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු සොයා බැලීමට අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් වහාම රුධිර කාන්දු කරන ඒකකයක් පිහිටුවීමට පියවර ගන්නා ලෙසයි. ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර අද ක්‍රියාත්මක වූයේ මාතලේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හිඹිලියාකඩ ගම්මානය කේන්ද්‍ර කර ගනිමින්. එම ප්‍රදේශයට අද පෙරවරුවේ ගුවනින් පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව සමග සුහද කතාබහකට නිරත වුණා. වැස්සේ නැද්ද? මේකට ගන්න විදියක්ම නැද්ද? අතනින් තමයි තියෙන්නේ ගන්නවා නම් ගන්න. අන්දක් පැත්තෙන් තමයි ඉන්නේ. ඒක බැරි ලොකු ප්‍රොජෙක්ට් එකක් ගන්න. යාපිටියක්. මොනවද කරන්නේ? පසුව හිමිලියාකඩ නාගවනාරාම විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ප්‍රදේශවාසීන් සමග ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළා. එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ද සම්බන්ධ කර ගනිමින් ඊට විසඳුම් ලබා දීමට පියවර ගත්තා. අපගේ මෙම හිඹිලියාකඩ වැව වත්තේ ගෙදර වැව ඉදිකර දෙන ලෙස මා ගෞරවයෙන් ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.
නෑ පහුගිය කාලේ මොන හරි මේකට සැලසුම් ඇඳලා තියෙනවද? රට විශේෂ සැලසුමක් නැහැ අපට අවශ්‍ය නම් කරගන්න පුළුවන් අත්‍තරම මේ හැදීම තුළින් ජනපතිතුමනි සාමාන්‍යයෙන් පවුල් 100ක් 125කට වගේ සිතක් සැලසෙනවා. ඒතර දැන් අර වැව හදන එක ඒ ව්‍යාපෘතිය කොච්චර කාලයක් විතර යන එකක්ද? යෝජනා කරන වැව අපිට සාමාන්‍ය අවුරුදු 2ක් විතර ඇතුළත මේක ඉන්වෙස්ටිගේෂන් උත් කරලා කරන්න පුළුවන්. කොච්චර කාලයක් යනවද? తాවකාලිකව මේ අයට වතුර ලබා දෙන්න වෙන මේ ගන්න ක්‍රමයක් නැද්ද? වගාලින් වලින් තමයි ඔය කියන විදිහට ශනික විසඳුමකට වගේ යන්න වෙන්නේ. ඒකත් වගාලින් කරන්න කලින්තර තාක්ෂණිකව බලන්න වෙනවා. ඒ කියන්නේ ළඟ වගාලින් ගැහුවොත් සමහරට භූගත ජලයට ගැටලු ඇති වෙන්න පුළුවන්. ගමු නගරය හා පහසුවෙන් සම්බන්ධ විය හැකි ගොඩ උල්පත මාර්ග කොටසක් ප්‍රතිසංවර්ධනය කර අප වෙත ලබා දෙන ලෙස යටහත් පාත්ව ඉල්ලා සිටිනට කැමැත්තෙමි. ස්තුතියි. සංරක්ෂණ ප්‍රදේශයක් කරහා යන්නේ මාර්ගය ඒකට අවසර ගන්න ඒකෙන් නැතුව යන්න විදියක් නැහැ නෑ සර් ඒකේ ඇතුලෙන් තමයි යන්නේ වන් රක්ෂණයෙන් ඇවිල්ලා තියෙනවද සර් ඒක මේ අපිට දෙන්න පුළුවන් වනජීවියකේ අලි කොරිඩෝ එකක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද අලි කොරිඩෝ එක වැටලා තින්නේ ඒ හරිය අපි අධ්‍යයනයක් කරලා බලලා විශේෂයෙන් එහෙම කෙච්චර කල් ගන්න බෑ නේ යාට පාර හදන්න එපා අපි අදාළ අංශ එක්ක සාකච්ඡා කරලා ඒ සුසු සහයෝගය දෙන්න කල් ගන්න බෑ දොඩංගොල්ලේවම ප්‍රතිකරණය කර දීම. ඒක ලබන අවුරුද්දේ වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ අලුතෙරියා කිරීම සඳහා අපි අත්ලත් කරගන්නවා. අපිට ඕන නම් ඒක ඉක්මනටම හමුදාවකට දීලා පටන් ගන්න පුළුවන් ඉමීඩියට්ලි. හමුදාවේ කවුරු හරි එවෙන්නේ බලන්න ඔයාලට පුළුවන් ඒක කෝඩිනේට් කරලා සර් මමත් ඉන්ජිනියර්ස් රෙජිමන්ට් එකේ සර් මම ඉන්ජිනියර්ස් එක්ක කතා කරලා කෝඩිනේට් කරන්න සර්. ඒක සම්බන්ධීකරණ කරන්න. ඔව් අපි ඒකට ප්‍රතිපාදනක් දෙන්න. මම දැනටමත් සුවන් රැකියාවක් ලෙස කිරිගොවි පාලනය සිදු කරගෙන යනවා. ඒ සඳහා ණය පහසුකම් ලබා ගැනීම සඳහා රජයේ අප කිරිගොවින් ගොඩක් ගොවීන් අපහසුතාවයට පත්වන දෙයක්. ඒ සඳහා සහනයක් ඔබතුමාගෙන් අපේක්ෂා කරනවා. හරි. මොන බැංකුවේද ඉල්ලුවේ? මහජන බැංකුවේ ඇවිල්ලා ඉන්නවද? හරි අපි ඒක ක්‍රමයක් හොයලා දෙන්න. අතිගරු ජනාධිපතිතුමනි මේ දවස්වල මේ කිරිගොවියන් තෝරනවා සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවෙන් මේ මිලියන 15 ආධාර ලබා දෙන්න. හරි අර නම ලියා ගන්නකො එතකොට. තුමනේ දැන් මේ වසමේ ඉඳලා උසස් පෙළ කරන්න යන ළමයාට කිලෝමීටර් 7-8ක් උදේට යන්න තියෙනවා ඉතින්. ඉතින් ඒ ගමන පහසුකම ලබා දෙන්න තමයි මම බස් රථයක් ඉල්ලා සිටින්නේ ඔබතුමාට. කොහේ ඉඳලා කොහාටද? මේ ගමේ ඉඳන් මෙහෙරක ඉස්කෝලේට. මම හිතන්නේ මට බස් රථයක් ඇනිකට් එකක් මතන ධාවන කිරීමට හැකියාව තියෙනවා. එතනින් මෙහාට මාර්ගයේ සම්බන්ධ ගැටලු තියෙනවා. ඒක නිරාකරණය වෙනවා නම් ගමට බස් රථයක් දීමේ හැකියාව මට තියෙනවා ජනතුමනි. විල්ගොම කොට්ටාසේ තියෙනවා 10841ක්. කොට මේ 10841න් ජනාධිපතිතුමනි 2000කට වක්ගඩ රෝගය කිව්වොත් ඔබතුමා විශ්වාස කරයිද මන් දන්නේ නැහැ. ප්‍රශ්නය අධිකරු ජනාධිපතිතුමනි විශේෂයෙන් මතක් ගන්න ලේ මාරු කරන්න යන්න. මේගොල්ලොන්ට තැනක් නැහැ. මේක දැන් ඇත්තටම වකුගඩු රෝහල් ඒකකයක් අපි අලුතෙන්ම පිහිටවල හදලා තියෙනවා. ඒක හිටපු ජනාධිපතිතුමාට විවෘත කරාට ඒකට අවශ්‍ය උපාංග කිසිවක් ලබා දෙලා දැන් ඒක දැන් වැටෙන තත්ත්වයේ තියෙන්නේ. දැන් මෙතෙන්ට මේ ඩයලිසිස් කරන්න ෆැසිලිටි එක දෙන එක වර්ත්ද? ඒක වෛද්‍යවරයෙක් මට කිව්වා විශේෂඥ වෛද්‍යවරයෙක්ම කොහේ හරි කමක් නැහැ හැම යුනිට් එකක් හදාගන්න පුළුවන් නම් ඒක මිනිස්සුන්ට වාසියක් කියලා. ඒතකොට දැන් ඒකට කොච්චර විතර ප්‍රතිපාදනවා? මම බයෝමෙඩිකල් ඉංජිනේරියකින් ඇහුවා මිලියන 50ක් විතර නම් අදන් 6ක ප්‍රතිපාදන අපි දෙන්නම්. මැෂින් එකටයි බිල්ඩින් එකටයි. හැබැයි ඉතින් ડોක්ටර්ස්ලා ගෙන එක ඔයගොල්ලෝ අරගෙන දෙන්න ඕන ડોක්ටර්ස්. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැස් සිටි ජනතාව අතරටද ගොස් ඔවුන්ගේ ගැටලු විමසුවා. ගමසමග පිළිසඳර වැඩසටහනින් පසු ජනාධිපතිවරයා හිඹිලියාගොඩ ප්‍රාථමික විද්‍යාලයට පැමිණ එහි අඩුපාඩු සොයා බැලුවා. එහිදී විද්‍යාලයට පන්ති කාමර 3කින් යුත් ගොඩනැගිල්ලක් හා ගුරු නිවාසයක් ඉදි කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ හිඹිලියාකඩ ගම්මානයේ නිවාස හා ගොවිබිම් කිහිපයක්ද නිරීක්ෂණය කිරීමටයි. වරිච්චිලි? ඔව් වරිච්චි සර්. කී දෙනෙක් ඉන්නවද? මොනවද කරන්නේ? ගොවි තනස කරන්නේ. දැන් වතුර සාප්න පොඩ්ඩක් බලපාලා තියෙන කය භාගයක් විතර නෙමින් අතර ගන්නවා. ඔව්. ඒකට මේ කරන්න පුළුවන්. අක්ලිනක්. දෙන්නේ. එතන මේ අඩු වෙනවා දැන්. දැන් මොනවද ඊළඟට කරන්නේ? මේවා ඛණ්ඩ දෙවිකුණන්ද? ඒක සිතුනවා රට. ඒක කැමරට කියලා. අතන එනකම් ඔයාලට තියෙනවා. අපි විජාන්ත
පැත්තට කියන මෙහෙ පොල් දෙන්නකෝ. මේ කොහේ ආයේ? ජනාධිපතිවරයා පිටව යන අතරතුර මග දෙපස සිටි ජනතාව සමග කතාබහක නිරත වුණේ මෙලෙසින්. උසස් පෙළට ෆීල්ඩ් එකයි එස් එකක් තියෙන මට රස්තාවක් කොහෙද? එතන මෙයාට වඩුමඩුවක් කරගන්න අවසර දෙන්න. මෙයා මේ උසස් පෙළට සමත් වෙලා. යට රස්සා එක රටක් එක නීතියක් ගොඩනැගීමට නම් පාසල් අවදියේම දරුවන් ජාතීන් වශයෙන් බෙදීම නැවත්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ලෝක ළමා දින ජාතික උත්සවය අමතමින්. අපේ රට අපේ දෑතින් යනමෙන් ලෝක ළමා දින ජාතික උත්සවය බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. 2020 ලෝක ළමා දිනය වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් එළි දැක්වූ අතර කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා විසින් සමරු කලාපය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්නු නොලැබුවා. මෙහිදී මහජන බැංකුව විසින් සිසුන් වෙත මැටියෙන් තනන ලද කැට ලබා දුන්නා. ඒ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ඉල්ලීමකට අනුවයි. අද සිංහල දරුවෝ සිංහල ඉස්කෝලවල, මුස්ලිම් දරුවෝ මුස්ලිම් ඉස්කෝලවල, හින්දු දරුවන්ට වෙනම ඉස්කෝල කුඩා කාලේ ඉඳන්ම දරුවන්ට වෙන් කරලා උගන්වලා අපි ඒගොල්ලෝ ලොකු මහත් වුණාම කියනවා එකතු වෙලා කියලා. ඒක නීතියක්. එක රටකට ඕන නම් බාලම කාලයේ සිට මේ බෙදීම අවසන් කරන්න ඕන කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. අද අපේ සියලු දේවල් යලි ගොඩනගන යුගයක්. ඔබගේ ගේ පිටිපස්සේ වැවෙන කහපැලේ ඉඳන් ඔබ පාසල් යනකොට අදින නිලැඳුම් රෙද්ද දක්වා අපේ අතින්ම නිෂ්පාදනය කරන රටක් හදන්න පුළුවන් යුගයක් එළඹිලා තියෙනවා. එස් මහින්ද හාමුදුරුවෝ කිව්ව කවකින් මගේ කතාව මම අවසන් කරනවා. Taman ලැබූ දිවි පෙවිතේ කොටසක් රට සමය වෙතේ උදනකුණුත් එයින් පොතේ මෙලොව කිසි පළක් නැති ඔබට සුභානාගතයක්. මේ අතර හෝමාකම පිටිපැන ස්ලින්ටෙක් කලාපයේ ඉදි කළ මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන හා පර්යේෂණ ආයතනය අග්‍රාමාත්‍යවරයා විසින් අද විවෘත කරනු ලැබුවා. මේ සඳහා මොරිසන් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 18.5ක් ආයෝජනය කළ අතර දේශීය ඖෂධ පෙති අවශ්‍යතාවයෙන් 20%ක් මේ හරහා සපුරා ගැනීමටද අපේක්ෂිතයි. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයාට එරෙහිව එල්ල වී තිබූ චෝදනා ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් ඔහුව නිදහස් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා පවසනවා. මේ අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් මොහොතේදී තීරණයක් ගන්නා බවයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදුදීන් එක් බෝම්බකරුවෙකු සමග ඍජු සබඳතා පවත්වා ඇති බවටත් එක් බෝම්බකරුවෙකු සමග බෝම්බ පිපිරීමට ආසන්න කාලයේදී එක්තරා ප්‍රසිද්ධ හෝටලයක එකට සිට සාකච්ඡා කර ඇති බවත් අනාවරණය කළා. එසේම විශේෂ සුබසාධන සමිති සමාගම් ඇතිකර බෝම්බකරුවන් සමග ඒ සමාගම් වල එකට නිලතල දරමින් කටයුතු කර ඇති බවටත් එම සමාගම් වලට බෝම්බකරුවන් මුදල් ආයෝජනය කර ඇති බවටත් රියාජ් බදුද්දීන්ට චෝදනා එල්ල වුණා. මෙම චෝදනාවලට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි රියාජ් බදුද්දීන් මාස 5කට පසුව නිදහස් කෙරුණා. ඔහුට අදාළව තියෙන චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී තවදුරටත් ඔහුට නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බැවින් දැනට ඔහු මුදාහැරලා තියෙනවා. ඒ සිදු කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් හැටියට. ඔබතුමාම කිව්වා මාපියන්වත් ඔහුට චෝදනා තිබ්බා කියලා. එහෙම කියලා දියසි කොහොමද ඔහුටම මුදාහැරීම සිද්ධ කරන්නේ? ඔහු අත්අඩංගුවට ගත්තේ මෙම පාස්කු ඉරදින ප්‍රහාරයට අදාළව ඔහුට චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා සාධාරණ සැකයක් ගොඩනැගුණු කරුණු ඒ විමර්ශනයේදී අනාවරණය වීමත් එක්ක ඒ සැකය තහවුරු වීම හෝ නිෂ්ප්‍රභ වීම තමයි විමර්ශනයේදී කරන්නේ. ඒ අනුව ඒ සැකය නිෂ්ප්‍රභ වීමත් එක්ක ඒ සැකරු මුදාහැරලා තියෙනවා. මෙවැනි පසුබිමක මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදි වූ නව ශ්‍රවණාගාරයක් විවෘත කිරීමේ උත්සවයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන්ද සහභාගී වුණා. CAD පරීක්ෂණයෙන් පසුව කිසිම චෝදනාවක් එයාගෙන් ඔප්පු වෙලා නැහැ. ඒ නිසා යාව නිදහස් කරා. 20 වෙනි සංශෝධනයේට
සහයෝගය ලබා දීම සඳහා රජයට විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු 20 දෙනෙක් පමණ එකතු වෙනවා කියලා තියෙනවා. ඒ අතරතුර ඔබතුමාගේ නමත් මුලින්ම තියෙනවා. අපේ පක්ෂය මන්ත්‍රීවරු 4 දෙනෙක් පාර්ලිමේන්තුවේ නියෝජනය කරනවා. අපි විශ්ව සංශෝධනය සමහර ඒවා ගැන අපිට එකඟතාවයක් තිබුණාට සමහර ඒවා ගැන අපිට එකඟතාවයක් නැහැ. මේ සම්බන්ධව ආණ්ඩුවෙන් කවුරුත් අද වෙනතුරු අපිත් එක්ක සාකච්ඡා කරලත් නැහැ. ඒ අපේ පක්ෂය ඒ වෙලාව තමයි තීන්දුව කරන්නේ. No comment. ඊයේ දිනේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් හමුවීම පිළිබඳව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය අද ත්‍රිකුණාමලයේදී විමසා සිටියා. හුඟක් මන්ත්‍රීවරු ඇවිල්ලා හිටියා. ඒ අයත් මහජන නියෝජිතයෝ. හොඳ සුබවාදී අවස්ථාවක්. කෙනෙක් ආවට එහෙම ඉතින් පටුව හිතන අය පටුව දකින අය ගැන මම දන්නේ නැහැ. ඒකේ එහෙම 20 වෙනි සංශෝධනයට අදාළ නැහැ. ඒක කොහොමවත් කතා කරෙත් නැහැ. කතා කරේ ජනතාවගේ ප්‍රශ්න. 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීම අද තෙවන දිනටත් සිදු කෙරුණා. අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මෙම පෙත්සම් යලි ලබන සඳුදා සලකා බැලීමට නියමිත බවයි. රජය ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අද පෙරවරුවේ 3 වන දිනටත් ආරම්භ වුණා. එහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පැවසුවේ 19 වන සංශෝධනය සම්මත කෙරුණේ ජනමත විචාරණයකින් තොරව බවයි. එසේ තිබියදී 20 වැනි සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතුයයි පැවසීම කිසිසේත්ම තර්කානුකූල නොවන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. ශ්‍රී ලංකාවට පළාත් සභා ක්‍රමයක් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය වැනි අතිශය බරපතල ව්‍යවස්ථා සංශෝධනයක් පවා ජනමත විචාරණයකින් තොරව සම්මත කිරීමට හැකි බව අතීතයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව කර තිබූ බව සිහිපත් කළ ජනාධිපති නීතිඥ මාරපන මහතා වත්මන් 20 වැනි සංශෝධන කෙටුම්පතේ අඩංගු ප්‍රතිපාදන සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් කිසිසේත්ම අවශ්‍ය නොවන බව සඳහන් කළා. මේ අතර 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව අධිකරණය හමුවේ නීතිපතිවරයා කරුණු දැක්වුවා. ඔහු පැවසුවේ 78 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලින් තිබී සංශෝධනය කළ ඇතැම් වගන්ති 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත තුළින් යලි ව්‍යවස්ථාවට එක් කිරීමට යෝජනා කර ඇති බවයි. ජනාධිපතිවරයාට නීතියෙන් හිමි වූ මුක්තිය හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම උසස් නිලතල සඳහා පත්කිරීම් යනාදිය ඒ අතර ප්‍රධාන වන බව ඔහු ප්‍රකාශ කළා. කටාන අක්කර 50 ප්‍රදේශීය ව්‍යාපාරිකයෙකුගේ නිවසකට කඩාවැදී රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් කොල්ල කෑමේ සිද්ධියට අදාළ සැකකරුවන් සිව් දෙනෙකු අද අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් සතුව තිබේ කොල්ල කෑ මුදලෙන් රුපියල් ලක්ෂ 72ක මුදලක් සහ රන් ආභරණ වලින් කොටසක්ද සොයා ගැනීමට හැකි වූ බවයි. කටාන අක්කර 50 ප්‍රදේශීය නිවසකට අවිගත් 6 දෙනෙකු පැමිණ රුපියල් 2 කෝටියකට ආසන්න මුදලක් කොල්ලකා පලා ගියේ පසුගිය සැප්තැම්බර් 30 වනදායි. නිවසේ රන් ආභරණද කොල්ලකරුවන් රැගෙන ගොස් තිබුණා. සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 4ක් යොදවනු ලැබුවා. ඒ අනුව මුදල් කොල්ලයට සම්බන්ධ සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අද සමත් වුණා. ඒ ගම්පහ බාවතගම නිකවැරටිය හා එප්පාවල යන ප්‍රදේශවලදී. සැකකරුවන් සතු තිබූ කොල්ලකෑ මුදලින් රුපියල් ලක්ෂ 72ක් සහ ස්වර්ණාභරණ වලින් කොටසක්ද සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. කොල්ලකරුවන් නිවසට පැමිණි නිල් පැහැති කුඩා මෝටර රථය සහ යතුරු පැදියක්ද පොලිසිය විසින් සොයා ගැනුණා. එක් සැකකරුවෙක් ගම්පහ ප්‍රදේශයේ සැකකරුවෙක් ඔහුගේ කාර් රථයෙන් තමයි මේ මංකොල්ල කෑම සඳහා පුද්ගලයන් 5 දෙනෙක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කාර් රථයත් එක්කම ඒ සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අනෙක් යතුරු පැදියේ සැකකරුවන් දෙන්නෙක් පැමිණ තියෙනවා. ඒ යතුරු පැදිය එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ යතුරු පැදියක්. එම තැනැත්තා එප්පාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් වලට හැකියාව ලැබුණා. ඒ වගේම තව සැකකරුවෙක් සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සැකකරු යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වුණු පුද්ගලයෙක්. මේ තැනැත්තාත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරා මාවතගම පොලිස් බල ප්‍රදේශයේදී. ඒ වගේම අනෙක් සැකකරු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඒ අනුව මේ වන විට හැකියාව ලැබිලා තිනවා සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ගන්න. සැප්තැම්බර් මාස අවසානය වන විටදී කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය ලොව ප්‍රධාන පෙළේ කොටස් මිල දර්ශක අභිබවා වාර්තාගත ඉහළ අගයක් අත්කර ගන්නට සමත්ව තිබෙනවා. සියලු කොටස් මිල දර්ශකය සැප්තැම්බර් මාසයේදී 12% වර්ධනයක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. දැන් තවත් පුවත් කිහිපයක්.
ගෙනගැනීමට ලක් වූ නිව්ඩයිමන් නෞකාව ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට මෙරට සමුද්‍රීය මුදා ගැනීම සම්බන්ධීකරණ මධ්‍යස්ථානය එම නෞකාව හිමි සමාගමට අවසර ලබා දී තිබෙනවා. නෞකාවෙන් කඳු වූ ඉන්ධන වලින් සිදු වූ පරිසර දූෂණයට අදාළ වන්දි ගෙවීමට සමාගම එකකතාව පළ කර ඇති අතර එම පදනම මත නෞකාව ඉවත් කර ගැනීමට අවසර දී ඇති බවත් ඒ අනුව නෞකාව මෙරට මුහුදු කලාපයෙන් ඉවතට රැගෙන යාම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. කොටගල ක්‍රිස්ටල් ෆාම් ප්‍රදේශයේ සැරිසරන දිව්‍යයන් නිසා එහි ජනතාව දැඩි ලෙස භීතියට පත්ව සිටින අතර දිව්‍යෙකු විසින් නිවසක සිටින සුනුකෙකු ගොදුරු කරගන්නා අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ඇඹලිපිටිය ඕමල්පේ විද්‍යාලයේ පැවති සාමාන්‍ය පෙළ සහ පහ ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන වෙනත් පාසලකට රැගෙන යාමට විරෝධය පළ කරමින් පාසල් සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ඌරුබොක්ක මාර්ගය අවහිර කරමින් අදාළම පහට විරෝධතාවයක නිරත වුණා. මේ හේතුවෙන් කිසිදු සිසුවෙකු අද පාසලට නොපැමිණියද ගුරුවරුන් පාසලට පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා. ලෝක ළමා දිනය වෙනුවෙන් පන්නපිටිය ධර්මපාල විද්‍යාලය සංවිධානය කළ විවිධ ප්‍රසංගයක් සහ දිවාහාර ලබා දීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. එත් සමගින් පුවත් අවසන්. සුබ රාත්‍රියක්.